ආයුබෝවන් පුතේ හැමෝටම ප්‍රශ්නපත්‍ර විභයෙන් පස්සේ මම පුතාලට කියලා දුන්නා විචාරයක් ලියන්නේ කොහොමද කියලා. ඉතින් මේ විචාරයක් ලියන්නේ කොහොමද කියන වීඩියෝ එක මේ වෙනකොට 700කට අධික ප්‍රමාණයක් views තියෙනවා සහ සම්පූර්ණම e-සිංහල කියන channel එක 101ක් අද උදේ වෙනකොට 101ක් subscribe කරලා තිබ්බා. ඉතින් මේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා පුතේ මේ පාඩම් එක මාත් එක්ක එකතු වෙන දරුවන්ට. ඔයා subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ channel එක හරහා e-සිංහල channel එක හරහා වෙන්නේ ඔයාට එකින් එක පාඩම් කියලා දීමක් නෙමෙයි. මම දන්නවා හැම දරුවෙක්ටම තියෙන විශාල ප්‍රශ්නයක් තමයි විචාර ලිවීමේදී නිර්මාණය වෙන ගැටලු. ඒ බව මට ලැබිච්ච කමෙන්ට්ස් හරහාම මට තේරුණා. හුඟක් දරුවෝ අහපු ප්‍රශ්න තියෙනවා. මේ වීඩියෝ එක හුඟක් වටිනවා ටීචර් හොඳට තේරුණා ටීචර්. thank you බොහොම ස්තුතියි පුතේ මට කමෙන්ට් කරාට සහ මගේ ක්‍රියාවත් එක්ක එකතු වෙනවට. දන්න හැමෝටම ෂෙයා කරන්න. විචාරයක් ලියන්න දන්න කෙනෙක්ට සහ නොදන්න කෙනෙක්ට හැම කෙනෙක්ටම 10 11 ශ්‍රේණි A level දරුවෙක්ට පවා මේ විචාර ලියන්නේ කොහොමද කියන එක ගැන සම්බන්ධව අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන් මේ හරහා. එතකොට මේ මම අර කලින් කිව්වා වගේ සමහර දරුවෝ කමෙන්ට්ස් වල මගෙන් අහපු දෙයක් තමයි විචාර ලියද්දී අපි හැම උද්ෘතයක්ම පාඩම් කරගන්න ඕනේ. මුළු පාඩමම අපිට පාඩම් තියෙන්න ඕනේද? හැම කවියක්ම අපි උද්ෘතයට දාන්න ඕනේද? ඔයාට ඉස්කෝලෙත් පාඩම උගන්වනවා. ටියුෂන් ක්ලාසස් වලත් ඔයා පාඩම ඉගෙන ගන්නවා. එතකොට පුතේ තවත් පාඩමක් උගන්වන channel එකක් නෙමෙයි මේක. මේ හරහා මම ඔයාට කියලා දෙන්නේ පුතේ අපි යම්කිසි එක වීඩියෝ එකදී එක පාඩමක එක ප්‍රශ්නයක් තෝරගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කුත්තිල ජාතකයේ කුත්තිල වෙනනද පාඩමේ මූසිලගේ චරිතය කියලා. එතකොට අපි මූසිලගේ චරිතයේ චරිත නිරූපණ විචාරය ලියන්නේ කොහොමද කියන එක කතා කරනවා. පැහැදිලිද? එතකොට ඔයා හිතන්නකෝ අපිට කොච්චර ප්‍රමාණයක් කවර් වෙනවද කියන එක. ඉතින් ඒ හින්දා මගේ පුතාට තේරෙනවා ඇති කොහොමද විචාරය ලියන්න ඕනේ සහ ඒ විචාරයට අවශ්‍ය කරන සියලුම තොරතුරු මම පුතාට මේ හරහා නිර්මාණය කරලා දෙනවා. ඒ හින්දා පුතේ තව තවත් subscribe කරන්න යාළුවෝ එකතු කරගන්න. මොකද 700ක් කියන්නේ විශාල පිරිසක් කියලා හිතෙනවා මට. උගන්නන එක විනෝදාංශය කරගත්ත මට බොහොම සන්තෝෂයක් මේක. දරුවන්ට මේ කාල පරාසය ඇතුලේ විශාල දැනුමක් ලබා දෙන්න හැකියාව ලැබීම ගැන. ඉතින් එතකොට දැන් මේ වීඩියෝ එක අහන 10 වසරේ දරුවෝ ඉන්නවනේ. එයාලට තාම එක ටර්ම් එකයි ඉවර උනේ. එයාලා සතර කම්මන්ත්‍රණය සහ ගුත්තිල වෙනනද විතරයි මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ. හැබැයි මේ පාර අපොස සාමාන්‍ය පෙළ 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට සම්පූර්ණයෙන් 10 වසර අවසానයි ආවරණය වෙලා තියෙන විෂය නිර්දේශය 11 වසරේ පළවෙනි ටර්ම් එක ඉවරයි. අඟුල්මල් දමනය සහ උග්ගසේන වහන්දෑගේ කතාව සෝවසා. එතකොට මම අද තෝරගත්තා සතර කම්මන්ත්‍රණ පාඩම හරහා අවස්ථා නිරූපණය ගැන විචාරයක් පුතාට කියලා දෙන්න. එහෙනම් පුතේ ඔයාට තියෙන්නේ භාවනාවකට සමවැදුනා වගේ මම මේ කියන දේ අහන් ඉන්න. අහන් ඉඳලා ඔයා ගොඩනගා ගන්න මේ විචාරය ලියන ආකෘතිය. විචාර කියන්නේ අමාරු දෙයක් නෙමෙයි පුතේ. අපිට ඕනම දෙයක් විචාරය කරන්න පුළුවන්. දැන් මේ අද කාලේ හුඟක් අය හුඟක් දේවල් ගැන විචාරය කරනවනේ. දැන් උදාහරණයක් විදිහට අපි බලනවා ටෙලි ඩ්‍රාමා එකක්. ටෙලි නාට්‍යයක්. ওই ටෙලි නාට්‍ය හරහා අපි කියනවා ශාමේ චරිතය මාරයි. ඉදායි වෙච්ච ඉන්සිඩන්ට් එක මරු ඒ සිද්ධිය හරි ලස්සනයි කියලා අපි කියනවා. ඒ අපි කරන්නේ විචාරය කරන එක. අපි හොඳක් නරකක් අපි කියනවා. අපි මොකක් හරි දෙයක් අරගෙන ඒ දේ ගැන අලංකාරවත්ව විස්තර කිරීම තමයි විචාරය කරනවා කියන්නේ. ඒක ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. ඒක හරි අමාරුයි කියලා ලුවට ගන්න දෙයක් නැහැ. හැබැයි මගේ පුතේ ඔයා මතක තියාගන්න. 15 ප්‍රශ්න 2යි 10 ප්‍රශ්නයයි කියන්නේ පේපර් එකේ සම්පූර්ණ ලකුණු 40ක් ඔයාට ලැබෙන්නේ විචාර හරහා. ඒ කියන්නේ මගේ පුතාට විචාර ලියන්න හොද්දටම පුළුවන් වෙන්න ඕනේ කියන එක. පැහැදිලිද? ඉතින් එහෙනම් අපි අද පාඩමට යමු. පුතේ අද මම ඔයාට කියලා දෙන්න යන්නේ මෙන්න මේ දේ ගැන.
ඔයා ප්‍රශ්නේ කොහේ හරි ලියා ගන්නවා නම් ලියා ගන්නකෝ. එතකොට ඔයාට පැටලෙන එකක් නැහැනේ. එතකොට මම කතා කරනකොට හැමතිස්සෙම ඔයාට ප්‍රශ්නේ බලන්න පුළුවන්. හරි. මෙන්න මේකයි ප්‍රශ්නේ. අවස්ථා හා සිද්ධි නිරූපණයන් සිදු කිරීමට උමග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය සුදුසු උදාහරණ 3ක් දෙමින් විමසන්න. ආපහු මං කියනවා අවස්ථා හා සිද්ධි නිරූපණයන් සිදු කිරීමට උමග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය සුදුසු උදාහරණ 3ක් දෙමින් විමසන්න. දැන් මේ ප්‍රශ්නය අහපු ගමන් ඔයාට තේරෙන්න ඕනේ මගේ කලින් වීඩියෝ එක ඔයා බැලුවා නම් ඔයාට තේරෙන්න ඕනේ මේ ප්‍රශ්නේ 10 ප්‍රශ්නයක්ද පුතේ 15 ප්‍රශ්නයක්ද? මේක පැහැදිලිවම 10 ප්‍රශ්නයක්. ඇයි? අපෙන් ඉල්ලන්නේ උද්ෘත 3යි. ඒ වගේම මේකේ කොටස් දෙකක් තියෙනවද? නැහැ. මේක එක ප්‍රශ්නයක්. එහෙනම් මේක කීයේ ප්‍රශ්නයක්ද? ලකුණු 10 ප්‍රශ්නයක්. ලකුණු 10 ප්‍රශ්නයක් නම් අපි උදාහරණ කීයක් ලියන්න ඕනේද? 3යි. එතකොට ටීචර් 3ට වඩා ලිව්වොත් වැරදිද? නෑ වැරදි නැහැ. ඉතින් අපෙන් 3ක් නම් ඉල්ලන්නේ අපිට කාල කළමනාකරණය සම්බන්ධ විශාල ගැටලුවක් තියෙනවනේ. අපි 3ක් ලියලා නිකන් එමු. එතකොට 2ක් ලියුවට කමක් නැද්ද? බෑ 2ක් ලියන්න බෑ ඔයාලට ලකුණු අඩු වෙනවා. 3ක් ලියන්න 4ක් ලිව්වොත් කමක් නැහැ. හැබැයි එහෙමයි කියලා ඔයාලට ලකුණු 12න් ලකුණු දෙන්නේ නැහැ. තේරෙනවද ඔයාලට මං කියන එක? ඔයා 2ක් ලිව්වොත් උදාහරණ 2ක් ලිව්වොත් ඔයාලට ලකුණු අඩු වෙනවා. 3ක් ලිව්වොත් ලකුණු 10න් ඔයාලට ලකුණු ලැබෙනවා. ඔයා 4ක් ලිව්වොත් ඒත් ඔයාලට ලැබෙන්නේ ලකුණු 10න්ම තමයි. උදාහරණ 4ක් ලිව්වා කියලා ඔයාලට ලකුණු 12න් ලකුණු දෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මගේ පුතා තේරුම් ගන්න ඕනේ පුතා ලියන්නේ මොකද්ද කියලා. ඉතින් මම මේ ප්‍රශ්න ගැන කතා කරන්නම්කෝ. අවස්ථා හා සිද්ධි නිරූපණය සිදු කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය. දැන් ඕකනේ අපිට මුළු ප්‍රශ්නෙටම ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලම හැම දරුවෙක්ම පුතේ පුරුද්දක් කරගන්න. ප්‍රශ්නේ කියවපු ගමන් ඔයාට ප්‍රධාන කළා. ඒ කියන්නේ අපි කියන්නේ හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ දැන්. ඔයාට අවධාරණය කරන්න ඕනේ දැන්. ඔයා පැන්සලෙන් හරි පෑනෙන් හරි ලකුණු කරගන්න. කොහොමද ලකුණු කරගන්නේ? දැන් මෙතන පැහැදිලිවම අහන්නේ උම්මග්ග ජාතකයේ අවස්ථා නිරූපණය සාර්ථකත්වයට හේතු වෙච්ච හැටි. එහෙනම් වචන 3යි මෙතෙන්දි හයිලයිට් වෙන්න ඕනේ, අවධාරණය වෙන්න ඕනේ වචන 3යි. මොනවද ඒ වචන 3? අවස්ථා හා සිද්ධි නිරූපණය, උම්මග්ග ජාතකය, කතුවරයා සමත් වන ආකාරය. තේරෙනවද? එතකොට හයිලයිට් වෙන්න ඕනේ, අවධාරණය වෙන්න ඕනේ අවස්ථා නිරූපණය, අවස්ථා හා සිද්ධි නිරූපණය, උම්මග්ග ජාතක, කතාකරුවා සමත් වන. ඔය ටිකට පොඩි ටිකක් අඳගන්න. දැන් ඔයා ඒ ප්‍රශ්නට ඉරි ගහගත්තට පස්සේ ඔයාගේ ඔළුවට සම්පූර්ණයෙන් මේක එනවා. දැන් එහෙනම් මොකද්ද මේ අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ? අපි උම්මග්ග ජාතකයේ පැත්තකින් තියන්නකො. එක චුට්ටක් පැත්තකින් තියන්න. දැන් ඔයයි මායි පුංචි කතාවකට බහකට එන්නේ. දැන් මගේ පුතා ගාව තියෙන පැන්සල් පෑන් පොඩ්ඩක් පැත්තකින් දීලා මං කියන එක හොඳට අහන්න. අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ මොකද්ද පුතේ? 2004 වර්ෂයේ සුනාමියක් ආවා. ඒ සුනාමිය එනකොට එකපාරටම මුහුද ආපස්සට ගියා. ඒ මුහුද ආපස්සට ගියාට පස්සේ මේ ඉන්න දීව්‍ර ජනතාව ඒ මුහුද ආපස්සට ගියාට පස්සේ හිටපු මාළු ටික අල්ලන්න ගියා. තමන්ගේ අයිතිය තහවුරු කරගන්න ගියා. මේ උනේ මොකද්ද? ජීවිතේ කවදාවත් අහලවත් නැහැ, දැකලවත් නැහැ. මුහුද ආපස්සට ගිහිල්ලා. මුහුද නැති වෙලා. ඉතින් ඒ හින්දා මේ මිනිස්සු මුහුදට උනේ මොකද්ද කියලා බලන්න ගියා. ජීවිතේ කොටසක් ඒ මුහුදුබඩ ජනතාවට මුහුද කියන්නේ. එතකොට ඒ ගිහින් ඒගොල්ලෝ උනේ මොකද්ද කියලා බලාගෙන ඉද්දි මහා රැල්ලක් ආවා. ඒ රැල්ලෙන් අපි මේ රැල්ල පාගන්න ගියාම එන රැල්ලක් නෙමෙයි. පොල්ගස් උසට ඒ රැල්ල ආවේ. ඒ රැල්ලත් එක්ක මිනිස්සුන්ගේ ජන ජීවිතය වසර ගණනාවකට අඩාල වුණා. ඒ රැල්ලෙන් එනකොට
ගස් උගුල්වල යන්න තරම්, වාහන පෙරලෙන්න තරම්, කෝච්චි ගැලවෙන්න තරම් ලොකු රැල්ලක් ආවේ. ඒක තමයි සුනාමිය. දැන් මෙතන මේ වයස් කාණ්ඩේ ඉන්න දරුවෝ ටික සුනාමිය ඇස් දෙකට දකින්න නැතුව ඇතිනේ. අහම්බෙන් කෙනෙක් ඉන්න පුළුවන් ඒ අවස්ථාවට මුහුණ දීපු. හැබැයි පුතේ ඔයාට මම මේ කියන දේත් එක්ක ඔයා අවුරුදු ගානක ටීවී එකේ දැකපු ඒ චිත්‍ර එක්ක ඒ රූපරාමුත් එක්ක ඔයාට මැවෙන්න පටන් ගත්ත නේද දෙයක්? මුහුදක් ආපස්සට යනවා, මිනිස්සු දුවනවා, ඊට පස්සේ ලොකු රැල්ලක් එනවා, ඒ රැල්ලට මිනිස්සු අහු වෙනවා. දැන් ඔයාට ඒක මැවිලා පෙවුනනේ පුතේ. දැන් ඒක ඔයාගේ ඔළුව ඇතුලේ ඇඳුනා. ඒක තමයි අවස්ථා නිරූපණය කියන්නේ. දැන් මෙතන මම රඟපෑවෙත් නැහැ. මං ඔයාට ඇඳලා පෙන්නුවෙත් නැහැ. ඔයා මම කියන එක අහගෙන හිටියා. ඒ හරහා ඔයාට ආවේනික චිත්‍රයක් ගොඩනගා ගත්තා. ඒක තමයි අවස්ථා හා සිද්ධි නිරූපණය. දවසක් මම කෝච්චියේ යනකොට එක්තරා පිරිමි ළමයි කණ්ඩායමක් කතා කර හිටියා. ඒ ස්ටේෂන් එකේ ඒ දුම්රියපලේ කතා කර ඉන්නකොට මම දැක්ක එක ළමයි විහිළුවට හයියෙන් දුවනවා. විහිළුවට හරි කවුරු හරි කෙනෙක් ඒ තව මිත්‍රයෙක් ඒ දරුවට පහර දෙන්න. විහිළුවට කියලා තමයි මට හිතුනේ. මොකද hina වෙවි තමයි හැමෝම දිවේ මේ සිද්ධිය මම දැක්ක දෙයක්. දුවගෙන යනවා. දුවගෙන යනකොට අර අනිත් අයගේ අත්වල වතුර බෝතල් තිබ්බා. ඒ අර දුවන දරුවගේ ඇඟට වතුර ගහන්න තමයි මේ දුවන්නේ. ඒ දුවගෙන යනකොට නොසිතූ විරූ අයුරින් අර ඉස්සරහින් දුවපු දරුවගේ කකුල පැටලෙනවා ලණුවක. කකුල් මාට්ටුවක් දැම්මා වගේ ළමයා වැටෙනවා. වැටෙනවත් එක්කම එයාගේ ඇඟෙන් භාගයක් තියෙන්නේ දුම්රිය මාර්ගයේ. අවාසනාවන්ත විදිහට දුම්රියක් එනවා. එතනින් එහාට උනේ මොකද්ද කියන එක ඔයාට මං අමුතුවෙන් කියන්න ඕනේ. සෙල්ලම ලෙල්ලම වෙච්ච අවස්ථාවක් අර වතුර බෝතලයෙන් වතුර ඉහින්න විහිළුවට වතුර ඉහින්න අරගෙන ගියපු පිරිමි ළමෙක්ට තවත් පිරිමි ළමෙක් බයින වැහෙනවා. ඕක තමයි මම කිව්වේ උපන්දිනේ දවසේ වුණාවන්න ඕනේ නැහැ කියලා. එතකොට අහන් හිටපු මට තේරිච්ච දේ තමයි උපතයි විපතයි දෙකම එකම දවසක වෙච්ච බව. එතකොට පුතේ ඒ දරුවා ඒ විදිහට ජීවිතයෙන් සමු දෙනවා. දැන් ඔයාට මේ සිද්ධිය මැවිලා පෙවුණා නේද? මේක සත්‍ය කතාවක් නෙමෙයි. මං ඇහිඳුරු දෙයක්ුත් නෙමෙයි. මේ මම මවපු දෙයක්. මේ මම නිකන් හිතෙච්ච දෙයක් මට. හැබැයි ඔයා දැකපු රේල්වේ ස්ටේෂන් එකක ඔයා යාළුවෝ ටිකත් එක්ක ඔය වතුර ගහන අවස්ථාවකට ජීවිතේ එකපාරක් හරි මූණ දීලා ඇතිනේ. එතකොට ඔයාට පේනවනේ අර කෝච්චියක් එනවා කිව්වට පස්සේ දැන් ඔළුවට ආවනේ අයියෝ දැන් මොනව වෙයිද වගේ එකක්. ඉන්නේ එකට තමයි මගේ පුතේ අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ. ඒ අවස්ථාව ඔයාට පෙන්නුවා මම. පෙන්නුවේ මගේ වචන හරහා. ඒ සිද්ධිය මම ඔයාට කිව්වා ජීවිතේට අහපුත් නැති දැකපුත් නැති ඒ කොල්ලා ගැන හිත ඇතුලේ මහ පුදුමාකාර අනුකම්පාවක් ආවා ඔයාට. හැබැයි එහෙම කෙනෙක් මං ඇහින් දැකලා මියදුනේ නැහැ. එහෙම කතා ලංකාවේ ඇති ලෝකේ ඇති. හැබැයි මම දැක්කේ නැහැ. ඒ මවපු ඒ චරිතය ගැන ඔයා දුක් වුණා. ඔයාට ඒ හැඟීම එකපාරට ලොකු ෂොක් එකක් වුණා. තප්පරයකට දෙකකට. ඒ සිද්ධිය ඔයාට මැවිලා පෙවුණා. අන්න ඒකයි මගේ පුතා අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ. ඔයාට තේරෙනවද? ඔයා ඒ අවස්ථාව ගොඩනගා ගත්තා, සිද්ධිය තේරුම් ගත්තා. ඒ හරහා ඔයාගේ ඔළුව ඇතුලේ ලොකු චිත්‍රයක්ම වෙන්න ගත්තා. හැබැයි ඒක නා ඔයා කවදාවත් දැකලත් නැහැ, අහලත් නැහැ, දන්නේත් නැහැ. මම කියන විදිහට එහෙම චරිතයක් ඇත්තෙත් නැහැ. හැබැයි ඔයා දුක් වුණා. අන්න කතුවරයාගේ දක්ෂතාවය. ඒක මගේ සමත්කම. ඒක මගේ හැකියාව. මගේ හැකියාව මත මම වාට චිත්‍රයක් පැවුවා.
පුතාට තේරෙනවද මං කියන එක? එහෙනම් අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ මේකයි කියලා ඔයාට සරලව තේරෙනවද පුතේ? ඔව්. එහෙනම් අපි දැන් එනවා පාඩමට. දැන් සුනාමි අමතක කරන්න, අර කෝච්චියට වැටුණු දරුවගේ කතාව අමතක කරන්න. දැන් අපි එනවා සතර කම්මන්ත්‍රණයට. උම්මග්ග ජාතකයට. එතකොට සතර කම්මන්ත්‍රණය මේ වෙනකොට හැම දරුවෙක්ම එකපාරක් හරි කියවලා තියෙනවා. කියවලා නැති අයත් ඇතිනේ. මම නිකන් දල අදහසක් දෙන්නම්කෝ. මේ සතර කම්මන්ත්‍රණය එහෙම නැත්නම් උම්මග්ග ජාතකය කියන්නේ 550 ජාතක පොතෙන් උපුටාගත්ත එහෙම නැත්නම් 550 ජාතක පොතේ පරිවාර ග්‍රන්ථයක්. මේක ලියවෙන්නේ කුරුණෑගල යුගයේදී. එහෙම නැත්නම් 14 වන සියවසේදී. විශාල උමගක් ගැන මේ කතාවේ අඩංගු වෙන හින්දා මේකට කියනවා පුතේ උමගේ කතාව. ඇතුළත් ජාතකයේ හින්දා මේක උම්මග්ග ජාතකය කියලා. එතකොට මේ උම්මග්ග ජාතකයේ ඉන්න ප්‍රධාන චරිතය තමයි මහෝෂධ පඬිතුමා. මහෝෂධ පඬිතුමා කියන්නේ අපමහා ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ ගෞතම බුදුන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ අවදිය. ඒ කියන්නේ බුදු වෙන්න පෙරම් පුරන කාලේ තමා මේ මහෝෂධ පඬිතුමා කියලා ඉපදුනේ. මහෝෂධ පඬිතුමාට මහා නුවණක් තියෙනවා. මහා ඖෂධයක් අතදරාගෙන උත්පත්තියේ ලද හේයින් ඒ පුංචි බිලිඳාට නම තිබ්බ මහෝෂධ කියලා. පැහැදිලිද? එතකොට මේ මහෝෂධ පඬිතුමාගේ නුවණ හා බැඳිච්ච කතා තමයි උම්මග්ග ජාතකය ඇතුලේ තියෙන්නේ. එතකොට ජාතක පොත රචනා කිරීමේ කාර්යයේදී මූලිකත්වය අරගෙන කටයුතු කළේ වීරසිංහපතිරාජ කියන චරිතය. හතරවන පරාක්‍රමබාහු එවත් දෙවන පඬිත පරාක්‍රමබාහු රජු තමයි මේකට අනුග්‍රහය දුන්නේ. ඒ වගේම පුතේ මේ 550 ජාතක පොත කිව්වට 550 ජාතක පොතේ 550ක් ජාතක කතා නැහැ. තියෙන්නේ 547යි. එතකොට මේ ජාතක කතාවක ආකෘතිය අපිට කොටස් තුනකින් දෙනවා. අතීත කතාව සහ වර්තමාන කතාව සහ සමෝදානය කියලා. මේ උම්මග්ග ජාතකය අනිත් ජාතක කතා අතරින් විශේෂ වෙන්නේ ජාතක කතා අතරින් දීර්ඝතම ජාතක කතාව තමයි උම්මග්ග ජාතකය. මහෝෂධ පඬිතුමන්ගේ ප්‍රඥා මහිමය හෙළි කිරීමේ අරමුණින් තමයි මේක රචනා කරන්නේ. ඒ වගේම මහා බෝධිසත්වයන්න් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරුපු ආකාරය මේ ගැන දැක්වෙනවා. වර්තමාන කතාවක් මේ කතාවේදී අඩංගු වෙන්නේ නැහැ. මහෝෂධ පඬිතුමාගේ ප්‍රඥාවේ තරම කියවෙන කතා 19ක් තියෙනවා. ඒ කියන්නේ මේ සතර කම්මන්ත්‍රණය කියන්නේ උම්මග්ග ජාතකය නෙමෙයි. සතර කම්මන්ත්‍රණය කියන්නේ උම්මග්ග ජාතකයේ එක කොටසක්. එක එපිසෝඩ් එකක්. පැහැදිලිද? හරි. එතකොට හිතන්නකෝ අපිට මේ සතර කම්මන්ත්‍රණය කියන පුංචි කොටස මෙහෙමනම් කතා 19ක් කොච්චර දිග ඇද්ද කියලා. ඒක තමයි මේක ජාතක කතා අතරින් දිගම ජාතක දීර්ඝතම ජාතක කතාව වෙන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම ඇතුලේ අපිට දැන් මේ උම්මග්ග ජාතකයේ අවස්ථා හා සිද්ධි නිරූපණය හොඳයි. ඒක ලියපු දැන් මේකේ කතුවරයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ පුතේ. අපි මෙහෙම කියනවා සොලී රටින් ලංකාවට ආපු මහතෙර නම. සොලී මහාසාමි ප්‍රදාන කොටගත්ත කතෘ මණ්ඩලයක් විසින් තමයි ජාතක පොත රචනා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ නිශ්චිත කතුවරයෙක් නැහැ. දැන් ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හාමුදුරන්ගේ නිර්මාණයක් වගේ මේ 550 ජාතක පොත රචනා කළේ මෙයා කියලා නැහැ. ඒක කියන්නේ කතෘ මණ්ඩලයක් විසින් රචනා කරන ලද්දක් කියලා. එතකොට පුතේ සතර කම්මන්ත්‍රණය හරහා තමයි උම්මග්ග ජාතකයේ කොච්චර සාර්ථකද කියලා අපිට 10 වසර 11 වසරේ ඉන්න පුතාට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අපිට නිර්දේශ කරලා තියෙන මේ සතර කම්මන්ත්‍රණය කියන කොටසෙන්. පැහැදිලිද? එතකොට මම ඔයාට අර හයිලයිට් කරගත්ත වචන ටික ඒ කියන්නේ අවධාරණය කරගන්න කියලා ප්‍රශ්නෙම ඉරිගහගත්ත වචන ටික මොනවද? අවස්ථා හා සිද්ධි නිරූපණය. උම්මග්ග ජාතකය. දැන් උතන අපි නොකියුවට සමත්වන ආකාරය කියන්නේ සාර්ථකත්වය කියන එකනේ. සාර්ථකත්වය. ඔය කියන වචන තුන මම ඔයාලට දැන් තේරුම් කළා නේද? අවස්ථා නිරූපණය කියන්නේ මොකද්ද? උම්මග්ග ජාතකය කියන්නේ මොකද්ද? මෙයා මේකට සමත් වෙන්නේ කොහොමද?
මම කිව්වේ අර උම්මග්ග ජාතකයේ සාර්ථක උනේ අපි අර සතර කම්මන්ත්‍රණයේ අර කොටස් හරහා තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. පැහැදිලිද? ඔන්න මම ඔයාට වටපිටාව හදලා දුන්නා පුතේ. තේරෙනවද? රයිට්. අපි එහෙනම් යනවා අපේ පාඩමට. අර මම කිව්වනේ මම ඔයාට පුංචි අදහසක් දෙන්නම්, දල අදහසක් දෙන්නම් කියලා. අපිට මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම හරහා හම්බෙන චරිත මොනවද පුතේ? අපිට හම්බෙනවනේ නුවර දෙකක්, නගර දෙකක්, උත්තර පංචාල නුවර සහ මියුළු නුවර. නේද? එතකොට උත්තර පංචාල නුවර තමයි කේවට්ට බ්‍රහ්මයා මේ කේවට්ට පුරෝහිතයා බ්‍රහ්මදත්ත රජුරෝ සහ තලතා දේවිය හම්බෙනවා අපිට ඒ උත්තර පංචාල නුවරේ. සහ ඒ නුවර හරහා නිර්මාණය වෙනවා රජතුමාගේ මාලිගය. එතනම සිද්ධ වෙනවා ජයපානෝත්සවය. ඒ වගේම කේවට්ට අර සුවඳ ගන්ධ දාම මේ පුෂ්ප දාම අවලම්බිත නානාවරණ විචිත්‍ර විතානෝපලක්ෂිත ශ්‍රීහන් ගර්භයේ බලන්නාහු අරයා නැගිට්ට ගමන් එකපාරට බලන්නේ මේ මගේ කාමරේ මාර ලස්සනයි. ඒ හින්දානේ යා තීරණය කරන්නේ මම මේ එක නුවරකට රජ වෙච්ච රජතුමාගේ පුරෝහිතයා නම් මුළු දඹදිවටම අගරජ වුණොත් මගේ රජතුමා මට කොහොම සැප සම්පත් ලැබෙයිද කියලා. බලලෝභය හින්දානේ ඒ තරම් විනාශයක් කරන්න කේවට්ටයා පෙළඹෙන්නේ. එතකොට ඒ උත්තර පංචාර නුවරදී අපිට කේවට්ටගේ ගඳ කුටිය කියන්නේ ගඳ ගහන හින්දා නෙමෙයි ඒක කියන අපි කියන්නේ කාමරයකට ගඳ කුටිය කියලා. ඒ වගේම සල්ලුයන සතර කම්මන්ත්‍රණයේ සිද්ධ කරන සල්ලුයන අපිට හම් වෙනවා උත්තර පංචාල නුවරදී. එතකොට අපි එනවා මියුළු නුවරට. මියුළු නුවර තමයි මහෞෂධ පඬිතුමා ඉන්නේ. ඒ වගේම වේදේහ රජතුමා අපිට එතෙන්දී හම් වෙනවා අමරාදේවිය. අමරාදේවිය කියන්නේ මහෞෂධ පඬිතුමාගේ බිරිඳ සහ කිරාපැටියා. අර චූටි කිරාපැටියෙක්. එතකොට අපිට මේ අෂ්ටවංක මාණික්‍ය ගැන මේ මියුළු නුවර කතාවෙත් දැනගන්න පුළුවන්. ධර්ම යුද්ධයේ සිදුවෙන අවස්ථාව අර විශාල නෙළුම් මලක් පිපෙන පොකුණක් මනක් කල්පිතව මවලා පෙන්නනවා. ඒ වගේම අර විශාල ප්‍රාකාරය උපායදාලි වෙලා මේ අස්රිය පාබල කියන සේනාවන් වට කළා තියෙන අවස්ථාව මේ හරහා ඔයාට සම්පූර්ණ කතාව ගොඩ නැගෙන්න ඕනේ. පැහැදිලිද? දැන් කේවට්ට උදෙන්ම නැගිටලා මොකද්ද මේ වෙලා තියෙන්නේ? ෂා මගේ කාමරේ මාර ලස්සනයි. ඒ කියන්නේ මගේ රජතුමා එක නුවරකට රජ කෙනෙක් වෙලා මට මෙහෙම සැප සම්පත් තියෙනවා නම් මුළු රටම එහෙම නැත්නම් මුළු රටටම නායකයෙක් වුණොත් මට මොනතරම් සැප සම්පත් ලැබෙයිද? ඒ හින්දා මම යොමු කරවා ගන්න ඕනේ මගේ රජතුමාම කියලා වෙලා කේවට්ට යනවා. බ්‍රහ්මදත්ත රජුරෝ ගාවට ගිහිල්ලා කියනවා මෙහෙමයි මට ඕනේ මේ මම ඔබතුමාට උපායක් කියන්නම්. ඒ උපාය තමයි අපි නුවරින් නුවරට ගිහිල්ලා මුලින්ම සාමෙන් කතා කරනවා. කුරුබුලිය කියන්නේ රහස් දොරටුවෙන් අපි අතුරට ගිහිල්ලා කතා කරලා ඒගොල්ලන්ව එකඟ කරගමු. නැත්නම් අපි යුද්ධ කරලා ඒ රාජ්‍ය අල්ලගමු. ඔහොම රාජ්‍ය ඔක්කොම ටික අල්ලගෙන ඉවර වෙලා ඇවිල්ලා ජයපානෝත්සවය පවත්වමු. මේ ජයපානෝත්සවයේදී අර සියලුම රජවරුන්ට අපි වහදීලා මරලා ගඟට දාලා මුළු අගනුවරටම මුළු මේ රටටම අගරජ වෙමු. හරි. එකඟයි. ඕක අහන් ඉන්නවා ගිරාපෝතකයා. එහෙම නැත්නම් ගිරාපැටව. ඕක ගිහින් මහෞෂධ පඬිතුමාට කියනවා. මහෞෂධ පඬිතුමා එතකොට අර යෝධයෝ ටික ගෙනල්ලා ජයපානෝත්සවේ විනාශ කරනවා. ඊට පස්සේ කේවට්ට සහ බ්‍රහ්මදත්ත රජුරුව ඇතුළු පිරිස ගිහින් වට කරනවා මියුළු නුවර. ඒ වට කරාට පස්සේ මුලින්ම මොනවද නවත්තන්නේ? වතුර නවත්තනවා. වතුර තියනවා කියලා ඔප්පු කරන්න මහෞෂධ පඬිතුමා නෙළුම් මලක් දානවා. විශාල නෙළුම් දණ්ඩක් තියෙන ඒක ඊට පස්සේ වී නවත්තනවා. වී වැඩිපුර තියනවා කියලා පෙන්වන්න චරපුරුෂයෙක් ලවා කතා කරනවා. ඒ අර වී ගොඩක් තියෙනවා. ඒක මම නගරයට ගියපු වෙලේ මම මේක දැක්කා. එහෙම කතාවක් ගොඩ නගනවා. ඊළඟට දර නවත්තනවා. දර තියනවා කියලා පෙන්වන්න ප්‍රාකාරයෙන් එහා පැත්තට දර දානවා. එතකොට ඒ දර දානකොට මොකද්ද කරා කියන්නේ? මිනිස්සු ඒ හරහා දැන් එහෙනම් මේ කිසි දෙයක් නවත්තර වැඩක් නැහැ. හැමදේම තියෙනවනේ කියලා වෙලා ධර්ම යුද්ධයක් ප්‍රකාශයට පත් කරනවා. ධර්ම යුද්ධය කියන්නේ මුලින්ම වඳින කෙනා තමයි පරාජයට පත් වෙන්නේ කියලා. ඊට පස්සේ මියුළු නුවරදී ධර්ම යුද්ධය පැවැත්වෙනවා. ධර්ම යුද්ධය පවත්වන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? කේවට්ටයා මහෞෂධ පඬිතුමාට වඳිනවා. මහෞෂධ පඬිතුමා ජයග්‍රහණය කරගන්නවා. අෂ්ටවංක මාණික්කයෝ ඒ හරහා එළියට එනවා. අවසානයේ කේවට්ටයාව අර බිම අතුල්ලනවා. ඒ ලේ පෙරාගෙන
පස් කාගෙන ආපහු කේවට්ටය දුවලා ගිහින් කියනවා නෑ නෑ මම වැන්දේ නෑ කවුරුත් මෙහෙම ලේ පෙරාගෙන වඳිනවද එතන උනේ වැරද්දක් එතන ඔහු කරේ ප්‍රෝඩාවක් අපි ගිහින් ආපහු වට කරමු කියනවා නැවතත් මීරු නුවර වට කරනවා අපිට කතන්දරේ එතනින් ඉවරයි ඔය සරල අදහසනේ සම්පූර්ණ කතාවේ එතකොට හැම දරුවෙක්ම කතාව කියවලා තියෙනවා නම් මේ පුංචි කතාව ඇතුලේ ඔයාට මේ සම්පූර්ණ කතාව තේරෙන්න ඕනේ. හරි. එතකොට එහෙනම් මේ කතාව ඇතුලේ අපිට උතන අතුරු කතාවක් තිබ්බ අපේ තලතා දේවිය බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අම්මා. තලතා දේවියට මොනතරම් නුවණක් තිබ්බාද කියන්න අපිට ඔප්පු කරන තැනක් අර මේ හාල් නැලියේ කතන්දරේ. ඉතින් අර ගඟේ මිනිස්සෙක් ඉගොඩ කරනවා ඊට පස්සේ මසුදහසයි හාල් නැලියයි තියෙනවා මොනවද ඕනේ කියලා අහනවා ඒ අවස්ථාව වලට මතකනේ ඊට පස්සේ තලතා දේවිය බොහොම අපූර්වට යුක්තිය පසිඳලනවා යුක්තිය පසිඳලනවා කියන්නේ යුක්තිය ඉටු කරනවා ඒ ගඟෙන් එතර කරන සහ එතර වෙන පුද්ගලයා මොකද වෙන්නේ එතෙන්දී එයා කියනවා මේ සල්ලි මම කැමති දෙයක් දෙනවා කිව්වේ මා කැමති දෙයක් දෙනවා කිව්වේ එහෙනම් මම කැමති දේ මොකද්ද ඔබ කැමති දේ මොකද්ද ඔහු කෙලින්ම ගන්නේ මසුදහස. මසුදහස ගත්තට පස්සේ ඔබගේ ප්‍රකාශය උනේ මා කැමති දේ දෙනවා කියලා. ඉතින් ඔබ කැමති මසුදහස නම් සාල් නැලිය නොවේ මසුදහස. සාල් නැලියවත් මේ මුලවත් නෙමේ. මසුදහස හුට දෙව කියලා බොහොම අපූර්වට යුක්තිය පසින්දලනවා. යුක්තිය ඉටු කරනවා. එතකොට මේ අතුරු කතාවක් තිබ්බා. ඒ අතරමැද්දේ තව කතාවක්. තිබ්බා මේ කතාව ඇතුලේ. දැන් මේ කතාව ඇතුලේ අවස්ථා හා සිද්ධි නිරූපණය වෙන තැන් මොනවද? දැන් මම මේ ਵਿਚාරය ලියනවා නම් මං හරි කැමති අර කේවට්ටයාගේ ඔළුවට ගිරා පැටවා වර්චස් පිටක් හෙලපු අවස්ථාව මට ඒ අවස්ථාව හොඳට මැවිලා පෙවුණා. මං ඒකට කැමති. ආපහු මම කැමති අර ජයපානෝත්සවයේ මේ යෝධයෝ ටික විනාශ කළේ. ඒ අවස්ථාවත් මට මැවිලා පෙවුණා. ආපහු මම කැමති පුතේ මේ අර මැණිකකට කැමති වෙලා මැණිකට ආසාවෙන් කවුද අපේ කේවට්ටයා දන ගන්න අවස්ථාව කේවට්ටයාගේ අත උඩට ඇඟිලි අතරට දැම්මම වැටෙන කොටස සහ මහෝෂධ පඬිතුමාට වඳින ආකාරය ඒ වගේම ආපහු කේවට්ටයා පැනලා දුවන විදිය මං කැමතියි. ඒ කියන්නේ මම කැමති අවස්ථා නිරූපණ ටික. මට මැවිලා පෙනිච්ච ටික. හරි මම ඒ හරහා දැන් ਵਿਚාරය ලියනවා. පැහැදිලිද? දැන් එතකොට අර එක දරුවෙක් මගෙන් ඇහුවා කමෙන්ට් එකකදී අපි හැම උද්ෘතයක්ම පාඩම් කරගන්න ඕනේද? මෙහෙමයි. සමහර උද්ෘත තියෙනවා අපිට උපමාවකට පාවිච්චි කරගන්නත් පුළුවන්. අවස්ථා නිරූපණයට පාවිච්චි කරගන්නත් පුළුවන්. භාෂා භාවිතයට පාවිච්චි කරගන්නත් පුළුවන්. ඒ වගේ හැම එකටම කෝකටත් අයිලි වගේ වෙන උද්ෘත දෙක තුනක් පාඩම් කරගන්න. දෙක තුනක් නෙමෙයි. යම්කිසි ප්‍රමාණයක් පාඩම් කරගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳ ප්‍රැක්ටිස් එකක්, හොඳ පුහුණුවක් තියෙනවා නම් විචාර ලියන්න ඔයාට විචාර ලියන්න අමාරු වෙන්නේ නැහැ පුතේ. එතකොට කොහොමද තව දරුවෙක්ගේ ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේ කොටස තමයි හරියටම ගැලපෙන්නේ කියලා තෝරගන්නේ. ඒකට තමයි මම මේ ඔයාට උදව් කරන්නේ. හරි රයිට් අපි පටන් ගන්නවා විචාරය. දැන් විචාරය ලියනකොට මම ආර එදා විචාර ලිවීම කියන වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා ආරම්භක ඡේදයක් යොදා ගන්න ඕනේ. මේක 10 ප්‍රශ්නයක් ඉඳ අපිට අංකණය කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. කොහොමද ආරම්භක ඡේදේ? දැන් මම ලිව්වා නම් මම ලියන්නේ මෙහෙම. මෙතෙන්දී අපි ලියන්න ඕනේ යුගය, රචකයා කවුද, මේකේ මොන හරි තව පරිවාර ග්‍රන්ථ තියනවාද, මොකද්ද මේකේ විශේෂත්වය? ඕවනේ අපි මුලින් ටිකේ ලියන්න ඕනේ පළවෙනි ඡේදේ. එහෙනම් මම ලිව්වා නම් මගේ ප්‍රවේශ ඡේදය වෙන්නේ මෙහෙම. උම්මග්ග ජාතකය කුරුණෑගල යුගයේදී ලියවුණු 550 ජාතක පොතේ පරිවාර ග්‍රන්ථයකි. එහෙනම් මං ගොඩනගා ගන්න ඡේදය ඔන්න පටන් ගත්තා. පාලි ජාතකට්ට කතාව මූලාශ්‍ර කරගනිමින් රචනා කරන ලද මෙහි කතාව තුල උමගක් පිළිබඳ තොරතුරු අඩංගු වන බැවින් උමගේ කතාව ඇතුළත් ජාතකය යන අර්ථයෙන් උම්මග්ග ජාතකයේ ලෙස නම් කර ඇත. සරලයිනේ. කුරුණෑගල යුගයේදී ලිව්වා කිව්වා පාලි ධම්මපදට්ට කතාව මූලාශ්‍ර කරගත්තා කිව්වා. මොකද්ද මේ උම්මග්ග ජාතකය කියන්නේ සහ ඇයි උම්මග්ග ජාතකය කියන නම ලැබුණේ කියලා කියනවා.
ජාතක කතා අතරින් දීර්ඝතම ජාතක කතාව වන උම්මග්ග ජාතකයේ අප බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය විදහා දැක්වේ. දැන් මෙතෙන්දී පෙන්වන්නේ මොකද්ද? අපේ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය. උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණය නම් කොටසේ අවස්ථා හා සිද්ධි නිරූපණය. දැන් මම ඔයාට එදා වීඩියෝ එකේදී කිව්වා නේද? අපි ප්‍රවේශ ඡේදයේ ලියලා ඊළඟට ප්‍රශ්නේ තෙන්ට දාගන්න උද්ෘතයක් ලියන්න කලින් කියලා. හැමතිස්සෙම ප්‍රශ්නේ ඔප්පු කරන්න කියලා. මෙන්න මම ප්‍රශ්නේ ගේනවා මෙතෙන්ට. ඔන්න මම ප්‍රශ්නේ ගේනවා මෙතෙන්ට. කොහොමද මම ප්‍රශ්නේ ගේන්නේ? අපේ ප්‍රශ්නේ තමයි පුතේ අවස්ථා හා සිද්ධි නිරූපණයන් සිදු කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය. දැන් ඕකනේ අපේ ප්‍රශ්නය ඇතුලේ අපි ඔප්පු කරන්න ඕනේ කොටස. එතකොට මම ඡේදෙට ගේනවා ප්‍රශ්නේ. කොහොමද? අප බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය විදහා දැක්වේ. උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණය නම් කොටසේ අවස්ථා හා සිද්ධි නිරූපණය. ඔන්න මං ගෙනාව ප්‍රශ්නේ. සතර කම්මන්ත්‍රණය නම් කොටසේ අවස්ථා හා සිද්ධි නිරූපණයන් සිදු කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය මෙසේ පැහැදිලි වේ. ඔන්න මම පළවෙනි ඡේදේ පටන් ගත්තා. ඔන්න මම මගේ ਵਿਚාරය පටන් ගත්තා. කොහොමද පැහැදිලි වෙන්නේ කියලා දැන් අපි මෙතන ඉඳන් තේරුම් ගන්න ඕනේ. දැන් මම කියවනේ මම තෝරගන්න එක්තරා අවස්ථාවක් තමයි අර කේවට්ටගේ ඔළුවට ගිරාපෝතකයා වර්චස් පිටක් හෙලන අවස්ථාව. ඔන්න එහෙනම් මම ඒක කියන්නයි යන්නේ. එතකොට මම පටන් ගන්නවා කතාව. දැන් කොහොමද මම පටන් ගත්තේ? මගේ ਵਿਚාරයේ ප්‍රවේශ ඡේදය ගත්තේ කොහොමද? උම්මග්ග ජාතක කරුවා සමත් වන ආකාරය මෙසේ වේ. මම එතකොට පළවෙනි උදාහරණය විදිහට තෝරගන්න. එහෙම නැත්නම් මගේ පළවෙනි උද්ෘතය වෙන්නේ ගිරාපෝතකයා වර්චස් පිටක් හෙලීමනේ. එතකොට මම ලියනවා දැන් අපි අතන අවසන් ප්‍රවේශ ඡේදයේ පටන් ගත්තනේ මෙසේ වේ කියලා. අවස්ථා හා සිද්ධි නිරූපණයට සමත් වන ආකාරය මෙසේ වේ. රයිට්. එහෙනම් මම ලියනවා උද්ෘතේ. මම කොටස තෝරගන්නවා පුතේ මෙන්න මෙහෙම. උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී සාල්ලක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා කිමැක් දෙයි කියා කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිටක් හෙලා කියන කොටස වෙනකන් විතරයි. ඉතින් ඔච්චර ගොඩක් පාඩම් කරගන්න බෑනේ ටීචර්. හරි එහෙනම් ඔයාට මෙහෙමත් කරන්න පුළුවන්. උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී සාල්ලක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා. ඔතෙන්ට වෙනකම්වත් පාඩම් කරගන්න ඕනේ. හැබැයි එතකොට කතාවේ භාගයක් නෑ ඔතන. හරිම තැන තමයි උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී සාල්ලක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිටක් හෙලා කිමැක් දෙයි කියා කට තල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිටක් හෙලා. ඩොට් 3ක් තිබ්බා. දැන් උද්ෘතේ ලියන්නේ කොහොමද? අර ලියලිය හිටපු ඡේදයෙන් රූලක් ඇරියා. රූල මැද්දට කළා. පාට මාරු කරන්න එපා. හැබැයි ඔයාට කවුරු හරි කියලා තියෙනවා නම් පාට මාරු කරලා ලියන්න කියලා. එහෙම ලියන්න. ඒත් මගේ නම් අදහස අපිට කාලයත් එක්ක තියෙනවා ලොකු සටනක්. පෑම් මාරු කර කර ලියන්න ටයිම් එකක් නැහැ. රූල මැද්දට කරලා ලියන්න. එතකොට උද්ෘතය කියන එක පැහැදිලි වෙනවා. මේක උද්ෘතයක් කියලා. අර අපි ලියාගෙන යන එකෙන් වෙනස් වෙලා පේනවා. ඒතර මේකනේ අවස්ථා නිරූපණය. රයිට් මම ඕක තේරුම් කරන්න ගන්නවා. එතකොට ඕක තමයි මගේ පළවෙනි උදාහරණය. සතරගම් මන්ත්‍රණය අවසානයේදී කේවට්ටගේ හිසට මහෝෂධ පඬිතුමාගේ චරපුරුෂයෙක් වන ගිරාපෝතකයා වර්චස් පිටක් හෙලයි. තට්ට හිසට වැටුනේ කුමක්දයි කියා උඩ බලන අවස්ථාවේදී ගිරාපෝතකයා දෙවන ප්‍රහාරය එල්ල කරන්නේ කේවට්ටයාගේ මුඛයටයි. ඒ තුල පාඨකයාගේ සිතෙහි අවස්ථාව මනවින් චිත්‍රණය වේ. චිත්‍රණය වෙනවා කියන ඇඳෙනවා. එම නිසා අන්න අපි ප්‍රශ්න දාගන්නවා එතෙන්ට ඔප්පු කරනවා. එම නිසා අවස්ථා හා සිද්ධි නිරූපණයන් සිදු කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරය ඉහත උද්ෘතය මගින් මනාව පැහැදිලි වේ. ෆිනිෂ්. ඉවරයි. අපි යනවා දෙවන උදාහරණයට. එමෙන්ම මම මොකද්ද කිව්වේ දෙවෙනි උදාහරණයට මම ගන්නවා කියලා? ජයපානෝත්සව අවස්ථාව. එමෙන්ම
ජයපානෝත්සව අවස්ථාවේදී බොරු හේතුවක් නිර්මාණය කර ගැනීමෙන් ආරවුලක් හරහා උපක්‍රමශීලීව යෝධයන් ලවා විෂ යෙදූ රාබඳුන් විනාශ කර දැමීමේ අවස්ථාවත් ආයිත් ප්‍රශ්න දානවා. උම්මග්ග ජාතක කතාකරුවා අවස්ථා හා සිද්ධි නිරූපණයට සමත් වන ආකාරයෙන් පැහැදිලි වේ. අපි ලියන උද්ෘතේ මොකක්ද උද්ෘතේ? යමුගුරු බාලා සියලු රාමස් පිරූ සැලවල් බිඳ තූතු කොට පියා වහාරාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද. දැන් මේ අවස්ථාව ජයපානෝත්සව අවස්ථාව. ජයපානෝත්සවයේ අවස්ථාව. ඔයාගේ වච්චපොත තියෙනවා නම් ඔයා මේ උද්ෘතේ මාක් කරගන්න. අවස්ථා නිරූපණයට ගන්න පුළුවන්. අර යෝධයෝ ටික ඇවිල්ලා මොනවද කරන්නේ? යමුගුරු බාලා සියලු රාමස් පිරූ සැලවල් බිඳ තූතු කොට පියා. අර තිබ්බ රාමස් සැලවල් කුඩු පට්ටම් ගල්ලා දානවා. රාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට කිසිම දෙයක් කණ්ඩ බැරි තත්ත්වයට දාලා දුවල ගිහින් අර සේනාව මැද්දට ගිහිල්ලා කියන්නේ මොකද්ද? අපි මහෝෂධකේ කට්ටිය කියලා කියන්නේ. ඔය ටික ඇති. ඒ කොටස ඇති. එතකොට අපි අර පටන් ගන්නකොට කිව්වනේ බොරු හේතුවක් යොදාගෙන උපක්‍රමශීලීව යෝධයෝ හරහා විනාශ කිරීම කියලා. ඊට පස්සේ අපි ලියනවා ආයිත් මං කියන්නම් උදාහරණේ යමුගුරු බාලා සීලු රාමස් පිලු සැලවල් බිඳෑ තූතු කොට පියා වහා රාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද. ඩොට් 3ක් තිබ්බා උද්ෘතේ ඉවරයි. ඉහත සඳහන් උද්ෘතය මගින්ද පැහැදිලි වන්නේ ජයපානෝත්සවය විනාශ කිරීමට මහෝෂධ පඬිතුමන්ගේ යෝධයන් යෙදවීමේ අවස්ථාවයි. එකී අවස්ථාව හා සිද්ධි නිරූපණය සිදු කිරීම හරහාද පාඨකයා තුළ අපූර්වට එම අවස්ථාව චිත්‍රණය වේ. නැත්නම් අපූර්වට පැහැදිලි වේ. එතුළින්ද පැහැදිලි වන්නේ උම්මග්ග ජාතක කතාකරුවා අවස්ථා හා සිද්ධි නිරූපණයේ සමත්කම් දක්වන බවයි. උදාහරණ දෙකක් ලිව්වා ඔප්පුත් කළා පුතේ. දැන් මේක හරියටම හරි. අපි යනවා ඊළඟ එකට. වර්චස් පිටක් හෙලි අවස්ථා හා සිද්ධි නිරූපණයේ වර්චස් පිටක් හෙලීම මම උදාහරණයකට ගත්තා. ජයපානෝත්සව උත්සවය විනාශ කිරීම මම උදාහරණයකට ගත්තා. ඊළඟට මම උදාහරණයකට ගන්නවා පුතේ දැන් අර මියුල් නුවර වට කරන එක, නෙළුම් මලක් හදන එක, ඒ නෙළුම් මල විසික් කරන එක. ඔයාට කැමති නම් ඔයාට ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අර නෙළුම් මල කණ්ඩ බැරි නම් ඔළුවේ ගහ ගන්න කියන මේ අර දණ්ඩ උයාගෙන කාලා ඉතුරු මල ඔළුවේ ගහ ගන්න කියන අවස්ථාව වගේ ඔයා ගන්න කැමති නම් ගන්න. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ලොකු පාඩමකින් අපිට 3යිනේ ගන්න පුළුවන්. ඒ හින්දා මම තෝරගන්නවා 3වෙනි එක විදිහට ධර්ම යුද්ධයේ අවස්ථාව. ඒ ධර්ම යුද්ධයේ අවස්ථාවේ මහෝෂධ පඬිතුමා දැන් ඒ කීකේ කේවට්ටය ඉන්නේ. ඒකේ තියලා තියෙන කේවට්ටයෝද මහෝෂධ පඬිතයන් දැන්නේති මහා බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ. ඔච්චරයි මං ගන්නේ. මට මැවිලා පේනවා කේවට්ටය කොකෙක් වගේ සිස්සි බලනවා. ඉතින් මං ඒක තෝරගන්න. අර අපි ජයපානෝත්සවයේ අවස්ථා නිරූපණයේ සාර්ථකයි කියලා ඔප්පු කළා. එමෙන්ම ධර්ම යුද්ධයේ අවස්ථාවේ කේවට්ටගේ චරිතය හාස්‍ය උපදවන අයුරින් නිර්මාණය කරමින් මහෝෂධ පඬිතුමා ධර්ම යුද්ධයට පැමිණෙන අවස්ථාව අපූර්වට නිරූපණය කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වේ. එනම් මම ලියනවා. කේවට්ටයෝද උද්ෘතේ ලියන පුතේ මේ කේවට්ටයෝද මහෝෂධ පඬිතයන් දැන්නේති මහා බෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ. ඩොට් 3ක් තිබ්බ ඉවර කළා. ඇයි ඩොට් 3ක් තියෙන්නේ? තව ඉස්සරහට තියෙනවනේ. මේක ෆුල් ස්ටොප් තියෙන තැනක් නෙමෙයිනේ. නැවතීමේ තිත තියලා ඉවර කරපු වාක්‍යයක් නෙමෙයි. තව තියෙනවා හින්දා මං ඩොට් 3ක් දාලා ඉන්වර්ටඩ් කමා එහෙම නැත්නම් උද්ෘත වහනවා. එතකොට මම ලියනවා. දැන් අර මං උඩින් ලිව්වා මේ අවස්ථාව නිරූපණය වුණා කියලා. මහෝෂධ පඬිතුමා දැන්නේ යන බලාපොරොත්තුවෙන් කේවට්ටයා රැඳී සිටින තැනින් එබි බලන අවස්ථාව ජාතක කතාකරුවා නිරූපණය කරන්නේ උපමාවක්ද යොදා ගනිමි.
කේවට්ටයාගේ කර කොක් කරක්සේ දික් වී ඇති ආකාරය හරහා උපමාවක් නිර්මාණය කරමින් අපූර්වට එම අවස්ථාව නිරූපණය කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ අවස්ථා හා සිද්ධි නිරූපණය සිදු කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වන ආකාරයයි. ඉවරයි. හරි ලේසියිනේ ටීචර්. ඔව් ලේසි පුතේ. හරියට අල්ලගන්න වැඩේ. එතකොට ලේසි. අපි යනවා ඊළඟ උදාහරණයට. දැන් එතකොට 3යිනේ ටීචර් ලියන්න කිව්වේ. හරි ඔව් විතේ. මම ඔයාට තව 3ක් කියලා දෙන්න. එතකොට ඔයාට හොඳටම හොඳයි කියලා හිතන තුන ලියන්න. මම ඊළඟට තෝරගන්නවා මෙහෙම. බෝසතාණන් වහන්සේ අර කේවට්ටයාගේ ඇඟිලි තුඩු වලට දාන්නේ. දැන් මම මොකක් හරි ඔයාගේ අල්ල උඩට දැම්මොත් ඔයාට අල්ල ගන්න පුළුවන් ඇඟිලි වලින්. මම ඔයාගේ ඇඟිලි තුඩු වලට බර දෙයක් දැම්මොත් මොකද වෙන්නේ? ඇඟිලි තුඩු වලින් වැටෙනවා. එතකොට මට ඒ අවස්ථාව මෙවිලා පෙවුණා. මම කැමතියි ඒකට. එහෙනම් මම ඒක තෝරගන්නවා. මම තෝරගන්න උදාහරණය තමයි උද්ෘතය තමයි බෝසතාණන් වහන්සේද හෙද ගණුවයි අත දික්කොට අත ඇඟිලි අග මැණිකක් එලාලූ සේක. ඔය ටික ගත්තත් ඇති. හැබැයි වඩාත් හොඳයි එතන ඉඳන් තව ගත්තොත් බමුණෝ බර වූ මිනිරුවන ඇඟිලි අගින් රඳවාගත නුහුණුව මැණික පෙරලීගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේය. බෝසතාණන් වහන්සේගේ පාමුල වැටිලා ගියා. අන්න මොකද්ද එහෙනම්? තව එකක්. මම වැඩි ලොකු කරගත්තා. මේ මහෝෂධ පඬිතුමා ඇඟිලි අතරට අෂ්ටවංක මාණික්කය අතහැරීම සහ කේවට්ටයා අතින් ඒක ගිලිහී යාම. අපි අර අවසාන කරානේ කේවට්ටයා මහෝෂධ පඬිතුමා එනතුරු බලාගෙන සිටීම කියන එක ඔප්පු කරලා අවසාන කරානේ. එතනම දානවා. ඒ එසේම. එහෙම නැත්නම් එමෙන්න. උද්ෘත 3යි මගේ පුතේ ලියන්න ඕනේ. මම මේ තව වඩාත් ඔයාලට පැහැදිලි කිරීමක් මේ කරන්නේ. එමෙන්න. ධර්මයුද්ධ අවස්ථාවේ මැණිකට දැඩිව ලෝභ කරන කේවට්ට බමුණා අතේ මාණික්කයේ ගිලිහෙන අවස්ථාව අපූර්වට කතුවරයා නිර්මාණය කරයි. ලියන උද්ෘතේ බෝසතාණන් වහන්සේද හෙදගණුවයි අත දික්කොට අත ඇඟිලි අගෙන් මැණිකෙලා ලූසේක බමුණානෝ බර වූ මිනිරුවන ඇඟිලි අගින් රඳවාගෙන නුහුණුව මැණික පෙරලීගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටි ගියේය. ඔන්න මම තෝරගත්ත උත්තරේ ඉවරයි. වේදේහ රජතුමාගෙන් ඉල්ලාගෙන පැමිණි අෂ්ටවංක මාණික්‍ය මහෝෂධ පඬිතුමන් කේවට්ටයා වෙත ලබා දෙන්නේ කේවට්ටයා මහෝෂධ පඬිතුමන්ගෙන් නගන ප්‍රශ්නය හරහායි. මා මෙතෙක් කල් පැමිණ සිටියා ඔබ මට කිසිවක් ලබා දුන්නේ නැහැයි යන ප්‍රශ්නය පැවසූ විට මහෝෂධ පඬිතුමා පවසන්නේ මා මෙතෙක් කල් ඔබතුමාට ලැබිය යුතු ඔබතුමාට සුදුසු ත්‍යාගයක් සොයමින් සිටියා. මා එය රැගෙන පැමිණියා. මෙන්න. ලබා ගන්නා ලෙස අත දික් කළ අවස්ථාවේදී මහෝෂධ පඬිතුමන් උපායකින් කේවට්ටගේ ඇඟිලි තුඩු අගට අෂ්ටවංක මාණික්‍ය අතහරි. එහි බර නිසා ඇඟිලි අගින් එය දරාගත නොහැකි වේ, ලබා ගැනීමට නොහැකි වේ, රඳවාගත නොහැකි වේ, ගිලිහී යයි. එම අවස්ථාවේ බලලෝභීත්වයෙන් පිරුණු කේවට්ටයන් මැණික ලබා ගැනීමේ අටියෙන් මහෝෂධ පඬිතුමාගේ පාමුල වැටෙයි. ධර්ම යුද්ධයේ නීතියට අනුව පළමුව වන්දනාමාන කරන පාක්ෂිකයාගේ සියල්ලෝ පරාජයට පත්වෙයි. ඒ අනුව කේවට්ටයා ධර්ම යුද්ධයෙන් පරාජයට පත්වෙයි. මහෝෂධ පඬිතුමන් මාණික්‍ය කේවට්ටගේ අතර ලබා දෙන අවස්ථාව සහ කේවට්ටගේ ඇඟිලි අගින් ඇඟිලි තුඩු අගින්නේ ගිලිහෙන අවස්ථාව අපූර්වට නිරූපණය කිරීමට උම්මග්ග ජාතක කතාකරුවා සමත් වෙත. ඒ බව මෙමගින් පැහැදිලි වේ. ලේසි. මම තව එකක් ගන්නවා. අර කේවට්ට වඳින අවස්ථාව. කේවට්ට වඳින ඕනේ මේ අර මහෝෂධ පඬිතුමා අල්ලගන්නේ බෙල්ලෙනුයි කරෙනුයි. කොහොමද අල්ලගන්නේ? කර ඔසවාගත නොදීම එක් අතකින් පිටි කරහා එක් අතකින් පිටි මුල හා තරයේ අල්ලාගෙන නැගී සිටු ආචාර්යනී නැගී සිටු ආචාර්යනී මම බාලයෙමි තොපගේ මුණුමුරු තරමට ඇත්තෙමි මා නොවඳුව කියා මුඛය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා රත්වද මලක්සේ ලේහා පස් වකා කියන්නේ කවලා කොහොමද කරා කියන්නේ බෙල්ලයි අතයි අල්ලගෙන
අර පල්ලෙහා තීතිය කොහොමද කියන්නේ? ඔනේ මට වඳින්න එපා මම ඔබතුමාගේ මුණුපුරා වගේනේ. අයියෝ මට ඇයි වඳින්නේ? දැන් මේ අවස්ථාව ප්‍රේක්ෂකාගාරයට පේන්නේ නැහනේ පුතේ. මේක ප්‍රේක්ෂකාගාරයට පේන්නේ නැහැ. ඒ අවස්ථාවේ එතන වෙන දේ දන්නේ ඒගොල්ලෝ. දැන් ක්‍රිකට් මැච් එකක් යනවා කියන්නේ ක්‍රිකට් මැච් එකේ බැට්මන්ස්ලා දෙන්න කතා කරනවා. පිටිකරුවෝ දෙන්න කතා කරනවා. අපි දන්නවද මොකද කතා කරන්නේ කියලා? අපිට පේන්නේ ඒ දෙන ළඟට වෙලා කතා කර ඉන්න අවස්ථාවක් විතරයි. සමහරුට කියනවාදී අර පැත්තට ගහන්න අර පැත්තේ කවුරුත් නැහැ ෆීල්ඩ් කරන්න මේ පැත්තට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා කියනවාදී. හැබැයි අපිට ඒ අවස්ථාව විතරනේ පේන්නේ. ඒ වගේ තමයි. දැන් මහෝෂතයි කේවට්ටයි අතර සංවාදයක් ගියා. ඒක මොකද්ද කියලා ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ. එකපාරට කේවට්ට ඇඳා. අරයට මොහොර දෙන්න ගියා ඒක වැටුණා කියන එක දැක්කහවුණු දැක්කා කේවට්ට වඳිනවා. හැබැයි මහෝෂතේ දෙන කෑ ගහනවා මට වඳින්න එපා මම ඔබතුමාගේ මුණ පුරා වගේ අයියෝ මට වඳින්න එපා. කේවට්ටය පරාජය වුණා කියලා ප්‍රේක්ෂකාගාරයට දැනෙන්න හරියා. ලස්සනයිනි පුතේ. ඒ වගේ මේක වඳින විදිය බලන්නකො කොහොමද කියන්නේ? මුඛය හා සමග නලල පෙරලා කොරසැඩි පොළවේ උලා. කොරසැඩි පොළව කියන්නේ බොහොම අර රළු පොළව. ගල් තියෙන වැලි තියෙන ඒ පොළවේ මොකද්ද කළාගෙන රත් වද මලක්සේ. රතු පාට වද මලක් වගේ කියන්නේ ලේ එනකම්ම පස් හා වැලි වකා. ලේපස් වකා අර පස් කනකම් මොකද්ද මොකලේ කීය ඔළුව අතුල්ලනවා අර ගොරසැඩි පොළවේ රළු පොළවේ. ඒ අවස්ථාව විශිෂ්ටයි. ඒතර මම මේ උද්ෘතය ලියලා ලියනවා. බලලෝභයෙන් පිරුණු කේවට්ටයාට නිසි දඬුවමක් ලබා දෙමි. ඔහු මහෝෂධ පඬිතුමාට වඳින අවස්ථාව මහෝෂධ පඬිතුමා තරගයෙන් ජයග්‍රහණය කළ බව අන් අයට දැනවීමට මෙකී අවස්ථාව භාවිත කරයි. එය උම්මග්ග ජාතක කතා කරුවා අවස්ථා හා සිද්ධි නිරූපණයේ සාර්ථකත්වය දක්වන තවත් එක්තරා අවස්ථාවකි. එය කේවට්ටයට ඉගැන් වූ අමතක නොවන පාඩමක්. ඒ උද්ෘතෙත් හොඳයි. මං ගන්නවා තව උද්ෘතයක් අන්තිම එක. අර කේවට්ට ඊට පස්සේ ඒ වැලි මේ දාගෙන ලේ පෙරාගෙන අස්සයාගේ පිට ගිහිලා ආයි මිනිස්සුන්ට කියනවනේ එන්න එපා කියලා. ඒ වෙලාවේ අර බයින්නේ කොළ පවිඩු දුෂ්ට අධර්මිෂ්ඨ නිෂ්කෘෂ්ඨ අනාචාර ගතිය ඇති කියලා බයින්නේ නේ. අවලක්ෂණ අඥාන බමුණු මහල්ල කියලා බනින්නේ. ඒ හිටපු කණ්ඩායම. දැන් ටීචර් කොහොමද ටීචර් මතක තියාගත්තේ? මම මේ පාඩම් කළා නෙමෙයි පුතේ. මේ අවුරුදු ගාණක් උගන්නලම සාමාන්‍ය එක අවුරුද්දට සතර කම්මන්ත්‍රණය කියන පාඩම අඩුම වශයෙන් 4 වතාවක් කරනවනේ එක අවුරුද්දකට. එතකොට මේ කියවලා මට පාඩම් හිටලා ඒවා. නැතුව මම මේ ඔයාලා වගේ කොලේක ලියාගෙන මේ පැය ගාණක් පුටුවක ඉඳගෙන පාඩම් කළා නෙමෙයි. එහෙනම් භාවිතයට ගත්තොත් පාඩම් කරන එක අමාරු නැහැ. තේරෙනවද පුතේ? එතකොට මේ කේවට් ඒ අවස්ථාව මම ගන්නවා. ලියනවා. කේවට්ටයා අසුනැගී කටින්ලේ දමදමා නලලේලේ පිස දිවන්නේය. ගත්තා. ඒ උද්ෘතේ වැහුවා. ඩොට් 3ක් තියන්න. එතනින් නැවතීමේ තිත තියලා උද්ෘතේ වැහුවා. ධර්ම යුද්ධයේ අවසානයේ කේවට්ටගේ පිරිස පරාජය ලැබූ බව දැනගෙන පලා යන අවස්ථාවේදී නැවතත් කේවට්ට බමුණ අශ්වයෙකු පිට නැගගෙන දිවගොස් තමා මහෝෂධ පඬිතුමාට වන්දනාමාන නොකළ බවත් එතන සිදුවුවේ වංචාවක් බවත් තම පිරිසට පවසන ආකාරයේදී කේවට්ටගේ චරිතය පාඨකයාගේ සිත තුළ මවන්නට උම්මග්ග ජාතක කතා කරුවා සමත් වේ. ඒ සමත් වෙන්නේ අසු පිට නැගී අශ්වයාගේ පිට නැගලා කටින්ලේ දමමින් නලලේලේ පිස ඔහු දුවයි. ඒ අවස්ථාව අපූර්වට මවා පෙන්වීමට උම්මග්ග ජාතක කතා කරුවා සමත් වී ඇත. ඒ උද්ෘතෙත් ඉවරයි. දැන් මං ඔයා කැමති අර 6න් කැමති 3ක් ඔයා තෝරගන්න. අන්තිම ඡේදෙට මම ගන්නවා. දැන් මේකනේ ප්‍රශ්නේ. එතකොට අපි දාන්න ඕනේ ඉහත සඳහන් සියලු නිදර්ශන මගින් පැහැදිලි වන්නේ උම්මග්ග ජාතක කතා කරුවා අවස්ථා හා සිද්ධි නිරූපණය සිදු කිරීමට සමත් වන ආකාරයයි. ඉවරයි. ඔයාට ඕන නම් ආපහු මෙහෙම කියන්න පුළුවන්. ඉහත සඳහන් සියලු නිදර්ශන මගින් පැහැදිලි වන්නේ උම්මග්ග ජාතක කතා කරුවා අවස්ථා හා සිද්ධි නිරූපණේ සමත් වන බවයි. ඉතින් උච්චරයිනේ සරලයිනේ. ਵਿਚාරය අවසానයි. මම හිතනවා පුතාට මේක තේරෙන්න ඇති කියලා ਵਿਚාරයක් ලියන්න. හොඳට ලියන්න.
ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුතේ. ඔයාට කමෙන්ට් කරන්න පුළුවන් මේ වීඩියෝ එකට. මොනවද ප්‍රශ්න කියලා ඔයාට අහන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයා සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තව තවත් පාඩම් මං යොදන්න බලාපොරොත්තු වෙනවා. දැන් සතර කම්මන්ත්‍රණයෙන් පස්සේ මම තවත් පාඩමකින් ඔයාට විචාරයක් ලියන්නේ කොහොමද කියලා දෙන්නම් පුතේ. මම හිතනවා අද මේ පාඩම බොහොම සාර්ථක වෙයි කියලා. යාළුවෝ අතර බෙදා ගන්න තව අලුත් පාඩමක ප්‍රශ්නයක් එක්ක හම්බෙමු. පුතාට ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක ඇතුලේ සහ ඒ වගේම ඔයාට අමාරු පාඩම්, ඔයාට නොතේරෙන ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මං අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නවා ඔයාට උගන්වන්න. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. හැම දරුවෙක්ම දක්ෂ දරුවෙක්. ඒ නිසා මේ ලෝකේ අදක්ෂ දරුවෝ නැහැ. හැම දරුවෙක්ම දක්ෂයි. ඔයාට පුළුවන් විදිහට උත්සාහ කරන්න. හැමෝටම විචාර ලියන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් එවන්න. ඒ වගේම ඔයා විචාරයක් ලියලා ඔයාට පුළුවන් නම් ඒක ෆොටෝ එකක් අරගෙන කමෙන්ට් කරන්න. මම ඒක බලලා ඔයාට නැවතත් එහි තියෙන අඩුපාඩු සහ නිර්මාණය විය යුතු තැන් ඔයාට කියලා දෙන්නම්. එහෙනම් පුතේ හැම දරුවෙක්ටම තෙරුවන් සරණයි. අපි ආපහු අලුත් පාඩමකින් හම්බ වෙමු.